ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය මගින් සෑම පුරපසළොස්වක පොහොයක්ම නිමිති කරගෙන පෙර පොහොය වැඩසටහනක් ලෙස පවත්වනු ලබන ධර්මදේශනා පින්කම් මාලාවේ රාජ්‍ය වර්ෂ 2020 නවම් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන ධර්මදේශනා පින්කම් පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. අද ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමේ ගෞරවනීය ආරාධනෙන් මේ වෙත වැඩම කළ කොළඹ 14 ජේතවනාරාම විහාරාධිකාරී කොළඹ 10 ශ්‍රී ලංකා මහාවිද්‍යාලයේ පරිවේනාධ්‍යක්ෂක අතිගෞරවනීය පූජ්‍යපාද මඩවල ධම්මික ජිනවංශ ස්වාමීන් වහන්සේ සාදුකාරයක් දෙලා තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද මේ උතුම් වූ පින්කමේ දායකත්වය දරනු ලබන්නේ රේගු බෞද්ධ සංගමයේ මගින් එදා සිට මේ දක්වාම විධායක සභාව නියෝජනය කරමින් කටයුතු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.ඩී.කේ සෙනවිරත්න මහත්මයා එතුමාගේ විශ්‍රාම දිවියට එළඹීමට නිමිත්තෙන් එතුමාගේ සේවය කරන ග්‍රේ ලයින් දෙකාංශයේ පින්වතුනුත් දායකත්වයේ ලැබමින් තමයි අද මේ උතුම් වූ පින්කම සිදු කරනු ලබන්නේ. මම මුලින්ම සිහිපත් කර සිටිනවා මේ පැමිණ සිටින මහත්තුරුන්ට නෝනාවරුන්ට සම්බුද්ධ පූජාව පවත්වන ලෙස. අනතුරුව අද දායකත්වයේ දක්වන ලබන සෙනරත්න පණ්ඩා මහත්මයාට කාරුණික සිහිපත් කරනවා චාරිත්‍රානුකූලව අපේ ස්වාමින් වහන්සේ වෙත දහත් වට්ටිය පිරිනමමින් ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන ලෙස. දෙනාම සාදුකාරයක් පවත්වන්න. පළමුවෙන්ම තිසරණය සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිස්සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා පටිපන්නා පමොක්ඛන්ති ජායිනෝ මාර බන්ධනාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි ශ්‍රී ලංකා රේගුවේ බෞද්ධ සංගමයේ මගින් මෙහෙවනු ලබන ධර්මදේශනා පින්කම් මාලාවේ නවන් මස පුරපසළොස්වක පොහොය නිමිති කරගෙන ඊට පෙර දිනයේ මේ නියමිත ධර්මදේශනාව පවත්වන්නයි මේ සූදානම් වන්නේ. ඉතින් දායකත්වයේ දරන පින්වතුන් වගේම මේ ආයතනයේ සේවය කරන ඔබ හැමදෙනාමත් අද දවසේ මේ පින්කමට මෙසේ සම්බන්ධ වෙනවා. ඉතින් මේ පින්කමේ දායකත්වය දැරීමෙන් විශේෂ කොටම බලාපොරොත්තු වෙන්නේ ග්‍රේ ලයින් 2 අංගණයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ NDK සෙනවිරත්න බණ්ඩා මහතාගේ විශ්‍රාම ලැබීම නිමිති කරගෙන එතුමාගේ අංශයත් දායකත්වයේ දරන ගමම්ම මේ හැමදෙනාම බලාපොරොත්තු වෙනවා අපේක්ෂා කරනවා එතුමාට ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සහභාගී වන අනිකොත් පින්වත් හැමදෙනාගේම අභිමතාර්ථයන් සඵල කරගන්නට මේ පින්කමේදී මේ කටයුත්තේදී
බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, ඔබ හැම දෙනාම වාසනාවන්ත පින්වන්ත පිරිසක්. රාජකාරී කරන අතරතුරේම මෙවැනි පින්කමකට කටයුත්තකට සම්බන්ධ වෙන්නට ඉඩ ප්‍රස්තාව ලැබීම පිළිබඳව. ඉතින් බෞද්ධ සංගමය මේ පින්කම් මාලාව අඛණ්ඩව සංවිධානය කළා පවත්වාගෙන යනු ලබන නිසා ඒ අවස්ථාව ඔබ හැම දෙනාටම ලැබිලා තිබෙනවා. ඉතින් අපේ ජීවිත තුල ඒ ජීවිත යහපත් කරගන්නට මේ ලෞකික ලෝකේ ලෞකික අත්දැකීම් මේ වින්දන ආස්වාද මේවා යහපත් කරගැනීමේ අභිමතාර්ථයෙන් තමයි ඔබ රැකියාවක් කරන්නේ. ජීවත් වීම අරමුණ මූලික කරගෙන. ඒ ලෞකික ලෝක අත්දැකීම් සම්භාරය වින්දන ආස්වාද යහපත්ව විඳින්නට ඔබ ඒ වෙනුවෙන් යම් කටයුත්තක නිරත වෙන්නට ඕන. හැබැයි ඔබ අප කවුරුත් දන්නවා මේ ලෞකික ආස්වාද වින්දන මේවා తాවකාලික වූ දේවල් ඒවායේ ආස්වාද වගේම ආදීනවයකුත් තියෙන බව. කියන්නේ අපි විඳිනවා ඒ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වම ඒ විඳීමෙන් පස්සේ විඳවීමකුත් තියෙනවා. මේක තමයි ආස්වාදය සහ ආදීනවය කියලා කියන්නේ. අපි මේ විඳින ඒ වින්දන ආස්වාදවල අවසානයේ අපට දුක කියන එක තියෙනවා. හිතලා බලන්න පින්වත්නි, යම් දුකක් ඇති වෙලා තිබෙනවා නම් ජීවිතේ ඒ දුකක් ඇති වෙලා තිබෙන්නේ අපි යමක් විඳින්න ගියපු නිසා විඳපු නිසා. එහි කෙලවර අපට දුකක් ගෙන දෙනවා. මේක තමයි සෑම වින්දනයකම ආස්වාදයකම ස්වභාවය. මේ ලෝක ස්වභාවය. මේක අපි දන්නවා. ඒ නිසා තමයි මේ විඳීම් අපි తాවකාලිකයි කියලා කියන්නේ. ඒ తాවකාලික විඳීම් සදාකාලික කරගැනීමේ සිතකුත් අපට තියෙනවා. එහෙම වෙනවා නම් හොඳයි කියලා. ඒ తాවකාලිකව ලබන දේ සදාකාලික කරගැනීමේ වැඩපිළිවෙලක තමයි නිරත වෙලා ඉන්නේ. එසා අර ඇති තැන විඳීමක් තියෙනවා. ඇති දේ නැති වුණාම ඒ විඳීම නැති වෙනවා, ආදීනවයක් වෙනවා. එසා ඇති දේ නැති වෙන්නට කලින් නැවත නැවත රැස් කරගත යුතුයි, උපයාගත යුතුයි කියන සිතවිල්ල තියෙනවා. ඒකත් සමගම තමයි මේ ජීවිත ගත වෙලා යන්නේ. එසා අපි කියන අපේ ජීවිත බොහොම කාර්ය බහුලයි කියලා. නේද? හැම ජීවිතයක්ම කාර්ය බහුල ජීවිතය. ඒ නිසා බොහෝ දෙනා කියන දෙයක් තමයි දවසේ වැඩ කටයුතු කරගන්නට පැය 24 මදි කියලා. පැය 24 මදි කියනවා අපට අපේ කටයුතු කරගන්නට. ඒ තරමට කාර්ය බහුල ජීවිතයක්. ඒ ජීවිතයේ දැස බැලුවම හිතලා බලන්න
ඔබ ජීවත් වෙලා තියෙනවද කියලා. එහෙම නැත්නම් ජීවත් වෙන්න යමක් කරමින් ඉන්නවද කියලා. අපි හිතුවොත් කල්පනා කරොත් තේරෙනවා අපි කරන්නේ ජීවත් වෙන්න යමක්. හැබැයි ජීවත් වෙන්නට වෙලාවක් නැහැ. එතකොට කාර්යබහුල ජීවිතය තුළ ඒ කාර්යබහුලත්වයමයි ජීවිතයේ බවට පත් වෙලා තියෙන්නේ. අපට ඒ ජීවිතය විඳින්න එහෙම නැත්නම් ජීවත් වෙන්න විවේකයක් කාලයක් ලැබෙනවා නම් මේ බොහොම අඩුවෙන් ලැබෙන්නේ. නිසා අර කියන්නේ යන්ත්‍ර වගේ හැමදෙනාම වැඩ කරනවා මොකටද ජීවත් වෙන්න. ඒක තමයි සාමාන්‍ය ජීවිතයක ස්වභාවය. ඒ නිසා එවැනි අර කාර්ය බහුල වෙලාවක ඔබට මෙවැනි අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙන්න ඇතැම් විට නිවසේ හිටියත් ඔබට බණක් අහන්න කාලය වෙන් කරවා ගන්නවා කියන එක බොහොම අසීරු කටයුත්තක් නිසා. ඉතින් පින්වත්නි අපේ බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේ කියන්නේ බුදු පියාණන් වහන්සේ කවුද කියලා උන්වහන්සේ හඳුන්වලා දෙනවා අක්ඛාතාරෝ. අක්ඛාතාර කියලා කියන්නේ මඟ පෙන්වනවා කියන එක. ඒතර තථාගතයන් වහන්සේගේ කාර්ය මඟ පෙන්වීම. තථාගතයන් වහන්සේ මඟ පෙන්වන විට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අපට අපේ කටයුතු කරගන්න කියලා. තුම්හෙහි කිච්ඡං ආතප්පං. ඒතර අපේ කටයුත්ත කුමක්ද? ආතප්පං. ආතප්ප කියලා කියන්නේ තවනවා කියන එකයි. එතකොට ඒ තැවීම සඳහා වීරිය ඇති කරගන්න කියන එකයි උන්වහන්සේ දේශනා කරන්නේ. මොනව තවන්නද? කෙලෙස් තවන්නට. ක්ලේශ කියලා කියන්නේ කෙලෙස් කියලා කියන්නේ අපි මේ සසරට ඇද බැඳ තබන සසරට ගැට ගහලා තියෙන යම් ධර්මතාවයක් තිබෙනවා නම් ඒ ධර්මතාව තමයි ක්ලේශ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ක්ලේශ නිසා මේවා කෙලෙස් බන්ධන කියලා කියනවා. ක්ලේශ බන්ධන, කෙලෙස් බැඳුම්. මේවයින් තමයි මේ සසරට අපි බැඳ තබලා තියෙන්නේ. ඔබ නැවත නැවත අපි සසරට එකතු වෙන්නේ මෙන්න මේ ක්ලේශ ධර්මතා නිසා. මම හිතනවා ඔබ සසර කියන එක ගැන අවබෝධයක් ඇති නේද? සසර කියන්නේ මොකක්ද කියලා? මීට පෙර මම ධර්ම දේශනාවලදී සංසාරය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. මොකද්ද සංසාරය කියන්නේ අපි නැවත මතක් කරගත්තොත්? ඔව්. මොකද්ද? ඉපදෙමින් මැරෙමින් අපි ඒකට කියනවා පුනප්පුනං ජායති මීයති කියලා නේ. නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන ගමන. ඒතකොට අපිට මේ ඉපදෙන්න තැනක් තියෙන්න ඕන. නේද? ඉපදෙන්න තැනක් තියෙන්න ඕන. අපි ඒකට කියන්නේ ලෝකය කියලා. දැන් මේ අපි ඉපදලා ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. එතකොට ඔබෙන් ඇහුවොත් ඊළඟට උපදින්න කැමති මොන ලෝකෙද කියලා? දිව්‍ය ලෝකේ කියලා කියයි නේද? වැඩි දෙනෙක් කැමති දිව්‍ය ලෝකේ උපදින්න. මම හිතනවා නැවත මනුෂ්‍ය ලෝකෙට එනවට වැඩිය
දිව්‍ය ලෝකේ උපදින එක හොඳයි. මොකද නැවත මනුෂ්‍ය ලෝකෙට එනකොට මොන කුමන තත්වයකින් පවතීද කියන එක දන්නේ නැහැ. මොකද ධර්මයට නැඹුරු වෙච්ච ධර්මයේ සොයන නිවන් අවබෝධයට කැමැත්තක් එකඟතාවයක් දක්වන පින්වත් පිරිසක් වශයෙන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට යන ගමනේදී අපි දන්නවා දැන් ධර්මයේ විවිධාකාරයෙන් විකෘති වෙමින් අපේමය ධර්මයේ විකෘති කරමින් කටයුතු කරන වකවානුවක්. ඒ වගේම අපේ කම රැක ගන්නට කොපමණ කාලයකට ඉඩ තියනවද කියන එකත් අපි දන්නේ නැහැ. ඒ නිසා නැවත මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා අපි ආයි පටන් ගන්නකොට පටන් ගන්න වෙන්නේ මේ තියෙන තැනින්නේ. ඒතර තියෙන තැන වෙනස් වෙලා තිබුණොත් අපි දකින්නෙත් අවබෝධ කරගන්නෙත් එතනමයි. හැබැයි ඉතින් දිව්‍ය ලෝකේ දෙවිවරු ඉන්නවා බුදුහාමුදුරුවන්ගෙන්ම බණ අහපු අය. බුදු පියාණන් වහන්සේගෙන්ම බණ අහපු අය ඉන්නවා. මංගල කරුණු මොනවද කියලා ප්‍රශ්න කරපු දෙවියෝ තවම ඇති දිව්‍ය ලෝකේ. දේවතා සංයුත්තේ කියලා එකක් තියෙනවනේ ඔබ අහලා දෙන්නේ. එතකොට අපි වෙනුවෙන් දෙවියෝ ඇවිල්ලා ප්‍රශ්න අහලා තියෙනවා බුදුහාමුදුරන්ගේ. දෙවියන්ගේ ප්‍රශ්න නෙමෙයි. අපේ ප්‍රශ්න අපි වෙනුවෙන් දෙවියෝ ප්‍රශ්න අහපුවා තියෙනවා. එසා එවැනි දෙවිවරු ධර්ම සාකච්ඡා පවත්වනවා දිව්‍ය ලෝකේ. ඉතින් ඒ නිසා ඔයකටත් දිව්‍ය ලෝක යන එක හොඳයි නේද? ඉතින් ඒ සඳහා වටපිටාවක් සකස් කරගත්තම පිං රැස් කරගත්තම ඒක වඩා හොඳයි. කෙසේ නමුත් ඉතින් දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඒ වගේම තමයි කැමති දිව්‍ය ලෝකෙකුත් තෝරගන්නට ඕන. මම යන්න කැමති මෙන්න මේ දිව්‍ය ලෝකෙට. චාතුර් මහරජිකට යනවද? තාවතින්සයට යනවද? නේද? යාමේට යනවද? තුසිතේ මම හිතන්නේ මෛත්‍රී බෝධිසත්වයෝ වැඩ ඉන්නේ දැන් තුසිත දිව්‍ය ලෝකෙ. ඉතින් මේ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඊට පස්සේ කිසි කෙනෙක් යන්න කැමති වුණත් බොහෝ දෙනා යන ලෝක 4කුත් තියෙනවානේ නේද? සතර අපාය. ඒතකොට එතනම තියෙනවා ලෝක 11ක්. ඒකට කියන්නේ අපි කාම භවය කියලා. මේ කාම භවයේ ඉක්මවාගෙන ගිය තැන තියෙන්නේ රූප භවය. රූප භවයට අයිති ලෝක 16ක් තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජවල ඉඳලා අකනිට්ටක කියන බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ බ්‍රහ්ම ලෝක පිළිබඳව ඔබට අහන්නට ලැබෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී. හැබැයි එතනදී මේ අසඤ්ඤ තලය කියන එක ගැන සඳහන් වෙන්නේ. එතන බ්‍රහ්ම ලෝක 15ක් ගැන පමණයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ රූප භවයේ ඉක්මවාගෙන ගිය තැන තියෙනවා අරූප භවය. ඒට අයිති ලෝක 4ක් තියෙනවා ආකාසානංචායතනෙ ඇතුළු කොට. එතකොට මේ සියලු ලෝක ටික එකතු වුණාම ලෝක තියෙනවා 31ක්. ඔබ අහලා තියෙනවා 31 තලයක් කියලා. ඒ කියන්නේ අපිට නැවත උපදින්න පුළුවන් ලෝක 31ක් තියෙනවා. මේ ලෝක 31න් ඒක උත්පත්තිය ලැබලා ජීවිතේ පවත්වාගෙන ගිහිල්ලා මිය යනවා නම් ඒ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා නම් අර ඉස්සෙල්ලා කිව්වා වගේ පුනප්පුනං ඡායති මීයතිච. අන්න ඒ පැවැත්ම තමයි සංසාරය කියලා හඳුන්වන්නේ. ඒකට නම් මේ සංසාරය කියලා කියන්නේ අපේ පැවැත්ම. අපි සංසාරේ ඉන්නවා කියලා කියන්නේ අපි මේ පවතිනවා නම් කිසියම් තැනක ඉන්නවා කියන එක නෙමෙයි. අපේ පැවැත්ම තමයි සංසාරය. ඒතකොට සසර අපි ඉන්නවා කියන්නේ අපි මේ පවතිනවා කියන එක. එතකොට සසර දුකයි කියලා කියන්නේ දැන් සංසාරේ කියලා කොහේ හරි තැනක ඉන්නවා කියලා හිතුවොත් තමයි මේ ඉන්න තැන දුකයි කියලා හිතෙන්නේ. ඒතකොට ඉන්න තැන දුකයි කියලා හිතෙන හින්දා තමයි ඉන්න තැන වෙනස් කරන්න හදන්නේ. නේද? අපි සසර ඉන්නවා, සංසාරේ ඉන්නවා, සංසාරේ දුකයි. එතකොට එහෙනම් මේ සංසාරයේ තමයි දුක, අපි ඉන්නේ සංසාරේ කියලා අපි තේරුම් ගත්තම එතකොට ඉන්න තැන දුක නම් තැන වෙනස් කරාම දුක නැති වෙයි කියලා හිතෙනවා. එහෙම නේද? දුක නැති කරගන්න අපි හදන්නේ. තැන වෙනස් කළා නේද? අපි තැන වෙනස් කරනවා. තැන වෙනස් කරනවා. එහෙම නැත්නම් අපි අපේ අත්දැකීම් වෙනස් කරනවා. එහෙමනේ අපි දුක නැති කරගන්න හදන්නේ. අත්දැකීම් වෙනස් කරනවා.
දැන් මේ වගේ තැනකදී නම් දැනෙන දුක නැති කරගන්න මොකද්ද කරන්නේ? දැන් මේ බිම ඉඳගෙන ඉන්නකොට දුක දැනෙනව නේද? ඒ දුක දැනෙනකොට මොකද්ද කරන්නේ? ඉරියව් වෙනස් කරනවා. ඒ දුක දැනෙනකොට දැන් මෙතනදී ඉරියව් වෙනස් කරනවා. එතකොට වෙන තැනකදී නම් අපි අපේ පැවැත්ම වෙනස් කරනවා. ඉන්න තැන ස්ථානය වෙනස් කරනවා. අපි తాවකාලිකව වෙනසක් කරනවා. එහෙම කරනවා. දැන් නිවාඩුවක් ලැබුණම නිවාඩුව ගත කරන්න වෙන තැනකට යනවා කියන්නේ අර තැන වෙනස් කරනවා. සමහර විට රැකියාව වෙනස් කරනවා. සමහර කෙනෙක් හිතනවා මේ ඔක්කොම දුක මේ රටේ තියෙන වැරැද්ද හින්දා කියලා. එතකොට මොකද කරන්නේ? රට වෙනස් කරනවා. දැන් හුඟ දෙනෙක් කතා කරන්නේ එහෙමනේ. නේද? නෑ ඔය තරුණ අය හුඟක් කතා කරන්නේ මේ ලංකාවේ ඉඳලා වැඩක් නෑ. ලංකාවේ ඉඳලා මොනවත් කරන්න බෑ, සැප විඳින්න බෑ, දුකම තමයි කියලා හිතලා මේ රට වෙනස් කරන්න යනවා. ඒක වෙනත් රටකට යනවා. එතකොට අපි ඒ తত্ত্বය එහෙම වෙනස් කරමින් යෑම තුල අර මුලින් කිව්වට අර දිව්‍ය ලෝකෙට යනවා කියන එකත් ඒක එහෙම තමයි. ඉතින් ඒ වෙනස් කරමින් යෑම තුල අපි අපේක්ෂා කරන සැපය ලබන්න බෑ. ඒක කිව්වේ අපි తాවකාලිකයි කියලා. දැන් මෙහෙම ඉඳගෙන ඉන්නකොට මේ පින්වතුන්ට දැනෙන දුක නේද? මේ එක ඉරියව්වකින් ඉන්නකොට දැනෙන දුක නැති කරගන්න ඉරියව්ව වෙනස් කරනවා. ඉරියව්ව වෙනස් කළාම අර දැනුණු දුකෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි තව ටික වෙලාවක් යනකොට නැවත ඒ වේදනාව දැනෙනවා. නැවත ඒ වේදනාව දැනෙනකොට නැවත ආයිරියව් වෙනස් කරනවා. ඒතර අපට හිතෙන්නේ දැන් මේ එකම ඉරියව්වකින් ඉන්න නිසා තමයි මේ දුක මේ ඉරියව්ව වෙනස් කළොත් සැපයි කියලා පහසුයි කියලා හිතලා අපි ඉරියව්ව වෙනස් කරනවා. හැබැයි අපට හිතෙන්නේ නෑ ඉස්සෙල්ලත් මම මේ පළවෙනි ඉරියව්වෙන් හිටියා. එතන දුක දැනිලා තමයි දැන් මේ අනිත් පැත්තට හැරුණේ. නැවත ඒ පැත්තට හැරුණොත් දුකක් ඇති වෙන එකක් නැද්ද කියලා අපට එහෙම ගැඹුරු සිතුවිල්ලක් අපි ඇති කරගන්නේ නැහැ. එතකොට ඒ සිතුවිල්ල තමයි අපි ඇති කරගන්නට ඕන. එහෙමනම් පින්වත්නි මේ අපි අර සසර ඉන්නවා කියලා හිතුවම අපට දැනෙන දේ තමයි මේ ඉන්න තැන තමයි වැරදි දුක තියෙන්නේ. මගේ පැවැත්ම තුල නෙමෙයි කියන එක හිතනවා. නමුත් සංසාරය කියලා කියන්නේ මගේ මේ පැවැත්ම. ඒ කියන්නේ මම මේ කොහේ හෝ ලෝකයක අර කියපු කොහේ හෝ ලෝකයක පවතිනවාද ඒ පැවැත්ම දුකයි. ඒකයි අපි තේරුම් ගත යුතු කාරණේ. මේ ලෝකේ කොහේ හෝ තැනක අපි පවතිනවාද ඒ පැවැත්ම දුකයි. ඒක තමයි සසර දුකයි කියලා කියන්නේ. එසා ඒ පැවැත්ම අවබෝධ කරගන්න. එතකොට ඒ පැවැත්ම පවතින්නේ කුමක් නිසාද කියන කාරණේ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අර මේ ක්ලේශ ධර්ම කියලා. එතකොට කෙලෙස් නිසා තමයි මේ සසර පවතින්නේ. එහෙමනම් ඒ ක්ලේශ ධර්මයන් නැති කිරීම තුල තැවීම කියලා කියන්නේ ඒවා නැති කිරීම තුලින් තමයි අපට මේ බන්ධනයෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ බන්ධනය බුදු පියාණන් වහන්සේ සඳහන් කළන් තියෙන්නේ මාර බන්ධනය කියලා. ජහයිනෝ මාර බන්ධන. මාර බන්ධනෙන් මිදෙන්නට තමයි අපි අපේ කටයුතු කරගන්නට ඕන. එතකොට මාර බන්ධනය කියලා කියන්නේ මේ සසර හිමිකරුවා සංසාරේ අයිතිකාරයා තමයි මාරයා. කියන්නේ අපේ පැවැත්මේ අයිතිකාරයා මාරයා. තොර මේ පැවැත්මෙන් මිදෙනවා කියන්නේ සසරෙන් මිදෙනවා කියන්නේ මාරයාගෙන් මිදීම. මාරයාගෙන් මිදෙනවා කියලා කියන්නේ සංසාරෙන් මිදීම. තොර මේ සසර පැවැත්ම මාරයා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දැන් මේ අපි ඉන්නේ කාගේ අඩවියේද? මාරයාගේ අඩවියේ.
මාරගේ අඩවියේ අපි මේ ඉන්නේ. එතකොට අනුන්ගේ තැනක මේ ඉන්නේ. අපේ තැනක නෙමෙයි. අනුන්ගේ තැනක. අපි දන්නවා අනුන්ගේ තැනක ඉන්නව නම් අපට ඕන දේවල් කරන්න පුළුවන්ද? කරන්න බෑනේ. අපට කරන්න ඕන ඒ සිද්ධ වෙන්නේ යම් තැනකට ගියාම ඒ තෙන්ට ගැලපෙන විදියටනේ වැඩ කරන්න ඕනේ. නේද? දැන් මේ ආයතනයට ආවම ආයතනයේ ඔබට යම් නිලයක් තියෙනවා, තනතුරක් තියෙනවා. එතකොට ඔබට භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාවට අදාළව පැවරුණු රාජකාරී කොටසක් තියෙනවා. ඔබට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ වපසරිය තුල. ඒ අනුව තමයි ඔබට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඔබ ඒ කාර්යයන් කරන්නේ ඒ වපසරිය තුල ඉඳගෙන. ඒ මෙතන ඔබේම තැනක් නොවන නිසා. අපි පාරට බැස්සම ඉන්න ඕන අපට ඕන විදියට නෙමෙයි පාරට ඕන විදියට. පාරට ඕන විදියට හිටියේ නැතුනොත් පාරේ වැඩි දුරක් අපිට යන්න ලැබෙන්නේ නැහැ. එසා ඕනෑම තැනකට අපි ගියාම ඒ තැනට ගැලපෙන විදියටයි අපට ඉන්නට වෙන්නේ. අපි කිව්වත් කවුරු මොනවා කිව්වත් මම ඉන්නේ මට ඕන විදියට කියලා කියන අය ඉන්නවන්නේ. මම කරන්නේ කවුරු කිව්වත් මම කැමති දේ තමයි කරන්නේ කියලා. හැබැයි අපි කාටවත් මම කැමති දෙයි කියලා එහෙම එක්කෙනාට පෞද්ගලික වෙච්ච අනන්‍ය වෙච්ච දෙයක්වත් නැහැ. එහෙම දෙයක් නැත්තේ අපි ඉපදුණු දවසේ ඉඳලා හිතන්න පුරුදු වෙලා තියෙන්නේ මේ සමාජයක් තුල ඉඳගෙන. එතකොට එහාට ගියපු යමක් ගැන අපට හිතන්න තරම් අත්දැකීම් ලැබෙන්නේ නැහැ. මේ ඉන්න කාර්යයන් තුලම තමයි අපට අත්දැකීම් ලැබෙන්නේ. එතකොට ඒවත් එක්කම තමයි අපි හිතන්නේ. ඔබට ගිහිල්ලා හිටපු කෙනෙක් හිටියනම් ඒ කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේයින් ඔබට ගිහිල්ලා හිටපු හින්දා තමයි මේ අපි අද හිතන දේවල් ටික අපට හිතන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ අපි සියල්ල මේ කතා කරන්නේ හිතන්නේ මේ ඔක්කොම කරන්නේ බුදු පියාණන් වහන්සේ අර සාමාන්‍ය තැනින් ඔබට ගිහිල්ලා හිතලා ඒව අවබෝධ කරගෙන අපට දේශනා කරපු නිසා. එසා ඒ වටපිටාව තුල ඒ පරිසරය තුල අපි ජීවත් වෙනකොට අපි ඒකත් එක්කම තමයි අපි හිතන්න පුරුදු වෙන්නේ. ඒකට එහෙනම් මේ අපි කටයුතු කරන්නේ මම කැමති දේ කියන එක නෙමෙයි. ඒකට මම කැමති කියලා දෙයක් එහෙම හිතුවොත් ඒක එහෙමම අලුත්ම දෙයක් ඇත්තෙත් නැහැ. එහෙනම් පොදුවේ අපි මේ මිනිස්සයා හිතන දේවල් කරන දේවල් තමයි කරන්නේ. ඒතර ඒ කරන්නේ අර සසරට බැඳිලා ඒ පැවැත්මත් එක්ක. එතකොට එහෙනම් මේ මාර බන්ධනයට හසු වෙලා ඉන්න අපි කරන්නේ කාගේ වැඩද? මාරයාගේ වැඩ. මම කවුරු මොනවා කිව්වත් මගේ වැඩ කරනවා කිව්වත් අවසානයේදී කියනවා වැඩක් කරලා ඉවරලා මොකද්ද කියන්නේ? මාර වැඩක් නේ කියලා. නේද? එහෙම කියනවා හැබැයි මාර ඇඳුමක් නේ ඇඳගෙන ඉන්නේ. මාර කෑමක් නේ කන්නේ. මාර වැඩපිළිවෙලක් නේ එතන තියෙන්නේ. මොනම දෙයකට මාරයිනේ කියලා කියනවා නේද? මාරයි. ඒවා විග්‍රහ කරලා බැලුවොත් එහෙම ඔක්කොම මාරයාගේ බැඳීම් එක්ක තියෙන වැඩපිළිවෙල ටිකක්. එහෙනම් මේ බන්ධනයෙන් මිදෙන්න තමයි බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මෙන්න මේ අර කෙලස් තවන වීරිය අප විසින් ඇති කරගත යුතුයි කියලා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේට මඟ කියලා දෙන්න පුළුවන්. හැබැයි බුදු පියාණන් වහන්සේට අපව ගලව ගන්න බෑ කියන එක. මඟ කියලා දෙන්න පුළුවන් අපව ගලව ගන්න බෑ. මඟ කියලා දුන්නම ඒ මඟ ගමන් කිරීම තමා සතු කාර්යයක් බවට පත් වෙනවා. එතකොට තම තමන්ගේ කටයුතු තම තමන් කරගත යුතුයි කියන කාරණය බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒක ලෝකෝත්තර පැත්තටත් එහෙමයි. මේ ලෞකික ජීවිතයක් ගත කරනකොටත් එහෙමයි.
ලෝකෝත්තර පැත්තට ගත කරන අර කෙලෙස් තවන වීරිය ඇති කරගෙන Tamanට අදාළ කරන කටයුතු ටික සිද්ධ කරගත්තාම මාර බන්ධනෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ ලෞකික ලෝකයේ ජීවිත පවත්වාගෙන යනකොට ඒ ලෞකික ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් කළ යුතු යම් කාර්යයක් තියනවාද? ඒ කාර්යයන් ඒ කටයුතු නොපිරිහෙලා ඉටු කිරීම තුළ ඔබට ඒ ඔබේ බලාපොරොත්තු වන අපේක්ෂා කරන ඒ යහපත උදා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ මෙතනදී ඔබට අවස්ථාව සැලසලා තියෙනවා මේ කාර්යයන් දෙකම කරගන්නට නේද? ඔබට ඔබේ පැවැත්ම වෙනුවෙන් ලෞකික පැවැත්ම වෙනුවෙන් කරන කටයුතු යහපත් කරගන්න වගේම ලෝකෝත්තර පැත්ත පිළිබඳව යමක් හිතලා කටයුතු කරන්න අවස්ථාව සැලසලා තියෙනවා. එසා බුදු පියාණන් වහන්සේ අපට දේශනා කර ඔබ ඔබගේ කටයුතු කරගන්න කියලා කිව්වම අපි කල්පනා කළ යුතු කාරණේ තමයි අප කරන්නේ අපේ කටයුතුද නැද්ද කියන එක ජීවිතේදී. අපට තියෙන බොහෝ ප්‍රශ්න ගැටලු දැන් ඔබේ ප්‍රශ්න ගැටලු ඔබේම දේවල්ද? එහෙම නැත්නම් වෙනත් දේවල්ද? ඒක තේරුම් ගත යුතු කාරණයක් වෙනවා. මේ අපේ ප්‍රශ්නද? මගේ ප්‍රශ්නද? එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්නද කියන කාරණේ. ඉතින් ඒවා එනිසා බුදු පියාණන් වහන්සේ අර දේශනා කරනවා මේ අනිකාගේ ප්‍රශ්න ගැටලු Tamanගේ ප්‍රශ්න කරගන්න එපා කියලා. ඒ වගේම ඒ ගැටලු ප්‍රශ්න විසඳා ගැනීමේදී Taman සිටිය යුතු තැන කුමක්ද කියන කාරණය පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ පුංචි සිද්ධියක් සඳහන් වෙනවා. දවසක් එක්තරා ස්වාමින් වහන්සේ නමක් හමු වෙන්නට උදෑසන පැමිණියා පුද්ගලයෙක්. මේ පුද්ගලයා පැමිණිලා මේ හාමුදුරුවන්ට කියනවා, හාමුදුරුවනේ ස්වාමින් වහන්සේ මේ ලෝකේ දෙවියෝ ඉන්නව නේද කියලා. ඒ වෙලාවේදී උන්වහන්සේ දේශනා කරනවා නෑ දෙවියෝ නෑ. දෙවියෝ ඉන්නවනේ අපට දෙවියෝ පේන්න ඕනනේ. නෑ කොහෙද එහෙම දෙවි කෙනෙක් කිසිම දෙවි කෙනෙක් පේන්න නෑ හින්දා දෙවියෝ නෑ කියලා. ඒ පුද්ගලයා ගියා. දහවල් කාලේ ඇවිල්ලා තවත් පුද්ගලයෙක් අහනවා ස්වාමින් වහන්සේ දෙවියෝ නැහැ නේද කියලා. මොකද දෙවියෝ නැත්තේ දෙවියෝ ඉන්නවා. බුදුහාමුදුරුවොත් දිව්‍ය ලෝක ගැන සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ ලෝකේ දෙවියෝ ඉන්නවා. දෙවියෝ නැත්තේ නෑ. අර පුද්ගලයා ගියා. සවස් කාලේ තව පුද්ගලයෙක් ඇවිල්ලා අහනවා මේ දෙවියන් ගැනම දෙවියෝ ඉන්නවද නැද්ද? දෙවියන් ගැන මට දැනගන්න ඕනේ. ඒ වෙලාවේදී අර ස්වාමීන් වහන්සේ කිසිම පිළිතුරක් දෙන්නේ නැහැ. නිශ්ශබ්දව ඉන්නවා. අර ප්‍රශ්න අහපු පුද්ගලයාත් ටික වෙලාවක් නිශ්ශබ්දව ඉඳලා අවසානයේදී අර ස්වාමින් වහන්සේට ඔබ වහන්සේට බොහෝම පිං සිදු වෙනවා. මට මේ කාරණය පැහැදිලි කරලා දීම පිළිබඳව කියලා එතනින් ඉවත් වෙලා යනවා. තොර මේ මෙතන හිටියා මේ හාමුදුරුවන්ගේ ගෝලයෙක්. උන්වහන්සේට උපස්ථාන කරපු ගෝලයා. දැන් මේ ගෝලයාට ප්‍රශ්නයක්. දැන් උදේ ආව පුද්ගලයේ දෙවියෝ ඉන්නවා කිව්වා. ඒ පුද්ගලයාට කිව්වා නෑ එහෙම දෙවියෝ නෑ. දෙවියෝ ඉන්නවා කියලා පුද්ගලයා නෑ. දෙවියෝ නෑ කියලා කිව්වා. දෙවියෝ නැහැ කියලා කියපු පුද්ගලයාට දෙවියෝ ඉන්නවා කියලා කිව්වා. මේ මිනිස්සු එතනින් ඉවත් වෙලා ගියා. ඊට පස්සේ හවස පුද්ගලයාට කිසිම උත්තරයක් දුන්නේ නැහැ. මොනවත්ම කිව්වේ නැහැ. හැබැයි ඒ මිනිස්සයා කියලා ගියා මේ කාරණේ පැහැදිලි කරලා දුන්නට ඔබ වහන්සේට බොහොම පිං කියලා.
දැන් මේක අහනවා ආම්දුරන්ගේ මොකද්ද මේ කියන්නේ. ඒ වෙලාව ඉස්සෙල්ලාම උන්වහන්සේ අහන දේ ප්‍රශ්නේ තමයි දැන් ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් ඔහොම තැනක හිටියන අපටත් ওই ප්‍රශ්නේ ඇති වෙනව නේද? කියන්නේ අපටත් මෙහෙම තැනක හිටියනම් දැන් මේ උදේ ඉඳලා හවස් වෙනකන් වෙච්ච මේ සිද්ධි තුනක් මේ සිද්ධි තුන පිළිබඳව අපටත් ප්‍රශ්නයක් ඇතිවෙනවා. මොකද්ද මේ සිද්ධි තුන? එතන මේ සිද්ධි තුන පිළිබඳව තමයි අර අනිත් හාමුදුරුවෝ උපස්ථාන කරපු හාමුදුරුවෝ අහන්නේ මේ මොකද්ද මේ උනේ මෙහෙ ඇයි මෙහෙම ප්‍රකාශ කළේ දේශනා කළේ මහත්. ඒ වෙලාවේදී අර ලොකු හාමුදුරුවෝ අහන්නේ ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ කියන්නේ අර ප්‍රශ්නේ තිබුණේ අර තුන් දෙනෙකුට ප්‍රශ්නේ තිබුණේ. ඒතර ඇයි ඔබ ඒගොල්ලගේ ප්‍රශ්නේ ඔබ ප්‍රශ්නයක් කරගන්නේ? දැන් ඊට පෙර මෙවැනි ප්‍රශ්නයක් තිබුණාද ඒ හාමුදුරන් නැහැ. එහෙම දෙයක් ගැන හිතලා තිබුණේවත් නැහනේ අහන්න ඕන කියලා. දැන් අපටත් තියෙන ඔය වගේ ප්‍රශ්නනේ නේද? අපට ප්‍රශ්න මොකුත් නැහැ. හැබැයි තව කෙනෙකුට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණාම මොකද වෙන්නේ? ඒක අපි අපේ ප්‍රශ්නයක් කරගන්නවා. අන්න එතන ඉඳලා අපි ඒකට බොහෝ විසඳුම් සොයන්න යනවා. හැබැයි එතෙක් අපට ඒක ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. ඒකට අපට ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ අපි එහෙම අහන්න ඕන කියලා සිතුවිල්ලක් තිබුණෙත් නැහැ. යම් කාරණා එතෙක් ප්‍රශ්න නුනට ප්‍රශ්න කළ යුතු කාරණා තියෙනවා. මේ සාමාන්‍ය ලෝකේ දේවල් ගැන අපි කියන්නේ මේ අර ලෝකෝත්තර තත්වයට ඇති කරගන්න ප්‍රශ්න නෙමෙයි. ඒතර මේ සාමාන්‍ය ලෝකෙදි ප්‍රශ්න අපේ නොවන ප්‍රශ්න අපි ප්‍රශ්න බවට පත් කරගන්නවා. ඒ නිසා තමයි මුළු ලෝකේම ප්‍රශ්න අපේ ප්‍රශ්න වෙන්නේ නේද? එතකොට අපි ගත්තොත් එහෙම අපි දැන් මේ කොහොම සමීප වෙලා තියෙන නේද? මේ අපි අන්තර්ජාලයක් අපට තියෙනවානේ නේද? අන්තර්ජාලයක් තියෙනවා අපිට දැලක් එලලා තියෙන අපි net එකකනේ ඉන්නේ නේද? ඒතකොට මේ අතර මුළු ලෝකෙම කුඩා වෙලා කියලා කියනවා. එකම පවුලක් බවට පත් වෙලා තියෙනවා. ඒතකොට ඔබ හිතනවාද එහෙම පවුලක් වෙච්ච එක හොඳයි කියලා මුළු ලෝකෙම? සමහරවිට අපි හොඳයි කියලා හිතෙනවා නේද? හැබැයි ඉතින් අර දැන් මුළු ලෝකෙම පවුලක් වුණාම ඒ මුළු ලෝකේ නැමැති පවුලෙම ප්‍රශ්න විසඳන්න වෙලා තියෙනවා නේද? එහෙම විසඳන්න වෙලා තියෙනවා අපට. එතකොට මොකද වෙන්නේ? අපට අපේ ප්‍රශ්න විසඳ ගන්න කාලය නැති වෙලා තියෙනවා. නිසා තමයි අපි හිතමු රූපවාහිනියක් නරඹනවා නම් සමහරට ඔබ රූපවාහිනිය නරඹන්නත් වෙලාවක් නැති වෙන්න පුළුවන්. රූපවාහිනියක් නරඹනවා නම් ඒක රූපවාහිනියේ පෙන්වන්නේ සමහරට අපට අදාළ ප්‍රශ්න නෙමෙයි. අපේ දේවල් නෙමෙයි. ඒතර අපි මේ දේවල් දිහා මධ්‍යම රාත්‍රී විතර වෙනකන් සමහර විට බලාගෙන ඉන්නවනේ නේද? නොයෙකුත් වැඩසටහන් වෙන්න පුළුවන්, නොයෙකුත් දේවල් සාකච්ඡා වෙන්න පුළුවන්. සමහර විට එලොවට දෙලොවට නේද? එලොවට මෙලොවට දෙලොවටම නැති කතන්දර අහගෙන ඉන්න පුළුවන්. එතකොට ඒවා සියල්ල අවසන් කළා. ඒ ප්‍රශ්න ගැනත් කතා කළා. රූපවාහිනිය ඕෆ් කරාම ඊට පස්සේ ඉතුරු වෙන ප්‍රශ්න ටික මොකද්ද? ගෙදර ප්‍රශ්න ටික ඔක්කොම ඉතුරු වෙලා තියෙනවා. නේද? එතකොට මොකද වෙන්නේ? ඒ ප්‍රශ්න ටිකට පිළිතුරු සොයන්න, ඒ කටයුතු නිවසේ කටයුතු ටික කරගන්න අපට වෙලාව මදි වෙලා තියෙනවා. එතකොට ඔන්න අපට වෙලාව මදි. වෙලාව මදි අපේ වැඩ කරගන්න. එතෙක් කාලය ගත කරේ අනිකාගේ ප්‍රශ්න ගැන අපි කතා කරන්නේ. අපට ඒ කිසිසේත්ම සමහරට අදාළ නැති ප්‍රශ්න. අපේ රටේ ප්‍රශ්නක් තියෙනවා ඒත් අපට අදාළ නැති වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට මාධ්‍යවල කතා කරන්නේ මේ ප්‍රශ්නේ නේද? මාධ්‍යයක් ගත්තා දැන් පත්තරයක් ගත්තොත් පත්තරේ තියෙන්නේ ඒ කියන්නේ මේ පුද්ගලයන් කීප දෙනෙකුට අදාළ ප්‍රශ්නයක් තමයි ඒක ජාතික ප්‍රශ්නයක් බවට පත් කරන්නේ. රූපවාහිනිය ගත්තත් රූපවාහිනියේ ප්‍රවෘත්ති අපි බලනවා කියලා බැලුවත් ඉස්සෙල්ලම කතා කරන්නේ මේ සමස්තයට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි පුද්ගල කණ්ඩායමකට අදාළ ප්‍රශ්නයක් ගැන තමයි කතා කරන්නේ. එතකොට එහෙම කතා කරන්න ගියාම ඒ ප්‍රශ්න මොකද වෙන්නේ? ඒවත් අපේ ප්‍රශ්න වෙනවා. මොකද අපිත් කණ්ඩායම් නේද? අපිත් එක එක කණ්ඩායම් වලට බෙදලා ඉන්නකොට මොකද වෙන්නේ?
ඒ කණ්ඩායම් වල ගැටලු වලට අපි ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ ප්‍රශ්න කතා වෙන්නේ නේද? අපේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන අයගේ ප්‍රශ්න ඇති වුණාම මොකද වෙන්නේ නේද? ඒතර අපේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒ අයගේ ප්‍රශ්න වලට ඒ අය පිළිතුරු සොයනකොට ඒ අයගේ ප්‍රශ්නත් අපේ ප්‍රශ්න කරගෙන අපි කතා කරමින් ඉන්නවා. එතකොට ඒවා අපේ ප්‍රශ්නද නෑ. බුදු පියාණන් වහන්සේ දේශනා කරාට ඔබ ඔබේ කටයුතු කරගන්න කියලා. අපි අපට අදාළ නොවන බොහෝ දේවල් පිළිබඳව අපේ ප්‍රශ්න බවට පත් කරගෙන අපි කාලය ගත කරන්න ගියාම අපිට කාලය මදි වෙලා තියෙනවා. නිසා මොන ආකාරයට කිව්වත් මේ තාක්ෂණික මෙවලම් නිසා ජීවිතේ පහසු වෙලා තියෙනවා කියලා අපිට හිතුණට හැබැයි තාක්ෂණික මෙවලම් හින්දා අපේ ජීවිත බොහොම සංකීර්ණ වෙලා අපහසුතාවයන්ටපත් වෙලා තියෙනවා. කියන්නේ අපි තුල ඇති කරගත යුතු ධර්මතා පවා ඒවත් අපි වෙතින් ගිලිහිලා තියෙනවා. දැන් මූලිකව දැන් ඉවසීම කියන කාරණය යමක් බලන් ඉන්න ඕන කියන කාරණා නේද? ඉස්සර නම් යමක් සිද්ධ වෙනකොට ඒකට කාලයක් තියෙනවා. ඒක බලන් ඉන්න ඕන. අපි හිතමු කෙනෙක් ඔබේ ඥාතිවරයෙක් හරි කවුරු හරි විදේශගත වෙනවා කියලා. ඉස්සර විදේශගත වෙනවා සමහර විට ගුවන් තොටුපළට යන්නෙත් නැහැ නේ ඉතින්. ඉතින් ගෙදරින් පිටත් වුණාට පස්සේ විදේශගත වෙලා තොරතුරක් එනකොට සමහර විට මාස 3ක්වත් ගත වෙනවා ලියුමකින් උත්තර. එතකන් මොකද කරන්නේ? එතකන් ඉවසන් ඉන්නවා. එතකන් ඉවසගෙන තමන්ගේ කටයුතු කරගෙන ඉන්නවා. දැන් ගෙදරින් පිට වුණ වෙලාවෙ ඉඳලා හැම නගරෙකදීම හන්දියකදීම මේ හැම තැනකදීම තොරතුරු දන්වන්න ඕනේ නේද? දැන් ඔන්න එයාපෝට් එකට ගියා, දැන් බැස්සා, දැන් චෙක් ඉන්, දැන් බෝඩ් වෙලා ඉන්නේ, දැන් ෆ්ලයිට් එක නෑ මේ ඔක්කොම දේවල් ටික ඕවා කියවු අතරමඟ කාලය වැඩිපුර ගත වුණොත් මොකද වෙන්නේ? ඉවසීම තියනවාද? නෑ ඉවසීම නෑ. නේද? එතකොට සමහර විට ජංගම දුරකථනයත් අරගෙන මේක හඬ ඇහෙනවා. නමුත් හඬ ඇහුනේ නැද්ද කියලා හිතලා පරීක්ෂා කරලාත් බලනවා. එතකොට එතෙන්ට යනවා බොහෝම අර කලබලකාරී ස්වභාවයකටපත් වෙලා නොයිවසිල්ලෙන් කටයුතු කරනවා. හැබැයි එහෙම දුරකථනයක් තිබුණේ නැත්තම් නෑ. අපි අපේ කටයුතු කරගෙන තියෙන ඉවසීමෙන් අපි කටයුතු කරනවා. ඕනම දෙයකදී එහෙමයි. ඉතින් ඒකේ අර හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. හැබැයි වැඩිපුර මේ මෙවලම් නිසා අපේ ජීවිත අපි අවුල් කරගෙන තියෙනවා. අඩු ගානේ යමක් වෙනකන් ඊට බලාගෙන සිටිය යුතුයි කියන තත්වයටත් නැතු වෙනවා. නේද? පණිවිඩයක් යවුවොත් අනිත් පැත්තට පණිවිඩයට උත්තරයක් එන්න ඕන. ආවේ නැති වුණොත් එතනත් බොහොම කලබලකාරී ස්වභාවයක් හිතට දැනෙනවා. ඒ නිසා අර මේ ලෝකයේ තියෙන සියලුම ප්‍රශ්න අපේ ප්‍රශ්න බවට පත් කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම දැන් අර සිද්ධියේදී අපිට දෙන එක පළවෙනි පණිවිඩය තමයි ඒක. ඔබේ ප්‍රශ්න මේ අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගන්න එපා කියන කාරණය. අනිත් කාරණය තමයි දැන් අතනදී දැන් හැබැයි උන්වහන්සේ මේක පැහැදිලි කරලා දෙන උදේ ඇවිල්ලා මේ දෙවියෝ ඉන්නවා කියපු පුද්ගලයා දෙවියෝ ඉන්නවා කියලා ආවේ එයාට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි උත්තරයකුත් එක්කමයි තියෙන්නේ. දෙවියෝ ඉන්නවාද නැද්ද කියන තැන ප්‍රශ්නේ එයාට උත්තරයක් තියෙනවා දෙවියෝ ඉන්නවා කියලා. ඒ කියන්නේ పూర్ව නිගමනයක් තියාගෙන තමයි ප්‍රශ්නේ අහන්නේ. දෙවියෝ ඉන්නවා කියලා ප්‍රශ්න කරන්නේ එයා ඉන්න තැන තමයි දෙවියෝ ඉන්නවා කියන තැන. කියලා ප්‍රශ්නයක් අහන්නේ ඒ පිළිතුරක් ලැබුණා නම් දෙවියෝ ඉන්නවා කියලා. එතකොට එයා තව සතුටු වෙනවා. අන්න අහවලත් කිව්වා දෙවියෝ ඉන්නවා කියලා. ඒ හින්දා අර ස්වාමින් වහන්සේ මේ හාමුදුරු රහතන් වහන්සේ නම. උන්වහන්සේ අර පුද්ගලයාට පිළිතුර දෙන්නේ නැහැ දෙවියෝ නැහැ කියලා. ඒ හින්දා තමයි ඒ පුද්ගලයා එතනින් ඉවත් වෙලා යන්නේ. මගේ පිළිතුරට
ගැළපෙන පිළිතුරක් ලැබුණේ නැහැ. මේ ප්‍රශ්නෙට පිළිතුරු හෙව්වා නෙමෙයි පිළිතුරට පිළිතුරක් හෙව්වේ. දෙවනුව කියන එන්න පුද්ගලයා එන්න මතේ තමයි යාට උත්තරයක් තියෙනවා දෙවියෝ නැහැ කියන තැන. එයා දෙවියෝ නැහැ කියලා තමයි ඉන්නේ. එයා ප්‍රශ්න කරන්නේ ඒ ප්‍රශ්නෙට Tamanගේ උත්තරේ ලැබෙයි කියලා හිතලා. ඒ හින්දා රහතන් වහන්සේ දන්නවා මේ පුද්ගලයා මේ උත්තරයක් තියාගෙන තමයි ප්‍රශ්නයක් අහන්නේ. ඒ හින්දා ඒකට ඒ පුද්ගලයාට ඒ එකඟ වෙන උත්තරයක් නෙමෙයි දුන්නේ. ඒ නිසා ඉවත් වෙලා යනවා. අර තුන්වෙනිව ආපු පුද්ගලයා ඒ පුද්ගලයාට මේ එහෙම දෙයක් නැහැ. මතයක් නැහැ. දෙවියෝ ඉන්නවද නැද්ද දන්නේ නැහැ එයා. එහෙම පූර්ව නිගමනයක් නැහැ. ප්‍රශ්න කරනවා දෙවියෝ ඉන්නවද නැද්ද කියලා. හැබැයි මේකට උත්තරයක් දෙන්නේ නැහැ. උත්තරයක් දෙන්න නැති වෙලාවේදී ඒ පුද්ගලයා කල්පනා කරන්නේ එහෙනම් මේ මම අහන්න ඕන නැති ප්‍රශ්නයක් වෙන්නේ නැති අහන්න නැත්තේ. අනවශ්‍ය ප්‍රශ්නයක් තමයි මේ අහලා තියෙන්නේ. මේක අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි වෙන්නේ නැති. ඒ අහන්න ඕන ප්‍රශ්නයක් නම් මේකට උත්තරේ දෙනවනේ. ඒ හින්දා මම අදාළ නැති ප්‍රශ්නයක් ඇහුවේ මේ දෙවියෝ ගැන. එහෙනම් දෙවියෝ ගැන නෙමෙයි දැනගන්න ඕන මම ගැන දැනගන්න ඕන කියන සංකල්පනාවක් ඒ පුද්ගලයාට පහළ වුණා. ටික වෙලාවක් යනකොට. ඒ හින්දා තමයි අර ස්වාමින් වහන්සේට පින් දීලා ස්තුති කළා යන්නේ අර එහෙම හිතන්න අදහසක් ඇති කරපු නිසා. කියන ස්වාධීනව Tamanට අදාළ දේ ගැන අහන්න අදහසක් ඇති කරපු නිසා. නිසා අපේත් අර බොහෝ ප්‍රශ්නවලට අපට පිළිතුරු ලැබෙනවා. හැබැයි අපි ඒ පිළිතුර බාර ගන්න අකමැති තැන් තියෙනවා. දැන් අපිත් එක්කත් සමහර අය අර ඇවිල්ලා කතා කරන සමහර විට පැය 2-3 එහෙම කතා කරන වෙලාවකුත් තියෙනවා. ඊළඟ නොයෙක් ප්‍රශ්න එහෙම කතා කළා මේ ඔක්කොම අවසන් වුණාට පස්සේ කියනවා ස්වාමින් වහන්සේ ඉතින් එහෙම වුණත් මෙහෙකුත් තියෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? අර පැය ගාණක් අපි කතා කරපුවා ඔක්කොම නිෂේධනය වෙලා යනවා. කිසිම වටිනාකමක් ඒක නැතිලා යනවා. එහෙම වෙන්නේ අර ප්‍රශ්නයක් තියෙනවා හැබැයි උත්තරේකුත් එක්ක ප්‍රශ්නයක් තියෙනකොට ඒ උත්තරේම සනාත කරගන්න ඉන්නවා නම් එයාට ඒක නිවැරදි කරගන්න ලැබෙන්නේ නැහැ. අපි වාද විවාද කරන්නේ ඒකනේ. දැන් කොච්චර වාද විවාද කර ඒක හොඳයි වාද විවාද කළා හැබැයි අපි අවසාන නිගමනයකට එළඹෙන්නට ඕන. සමහර කෙනෙක් වාද විවාද කරන්නේ Tamanගේ කාරණේ සනාත කරගන්න මිසක් නිවැරදි දෙයකට එන්න නෙමෙයි. එතකොට එහෙමයි මොකද කරන්නේ? අතරමඟදී ඒක අත්හැරලා දාලා යනවා. ගැටීමක් ඇති කරගෙන යනවා. ඕගොල්ලොත් එක එහෙම කතා කරලා එහෙම කරන්න බෑ, විසඳ ගන්න බෑ එහෙම කියලා යනවා. හැබැයි විසඳුම මොකද්ද කියලා ඇහුවොත් ඒ විසඳුම කියන එක එතන තියෙනවා. ඒ නිසා අර බොහෝ දේවල් අපි පූර්ව නිගමනවලට එළඹිලා ඉන්න තැන අපට විසඳුම් සොයාගන්න බෑ. නිසා අපි දන්නවා දැන් බුදු පියාණන් වහන්සේ හමුවට ආපු බොහෝ ප්‍රඥයෝ හිටියනේ. මේ කාලේ හැටියට බොහෝ ප්‍රඥයෝ හිටියා කියන්නේ. දැනුම මේ ලෝකයේ පිළිබඳව දැනුම දන්නවා කියන අය. එතකොට ඒ අය බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්මය ගැන දැනුමක් ලැබුවේ නෑ, අවබෝධ කරගත්තේ නෑ. එයා නිකම්ම ගියා. ධර්මය අවබෝධ කරගත්ත පිරිස ඒ අර යමක් දැනගන්න ඕනම කියලා ආපු පිරිස. ඒ පිරිස ධර්මය අවබෝධ කරගත්තා, හරියට තේරුම් ගත්තා. તો බුදු පියාණන් වහන්සේත් එක්ක වාද කරන්න වාද පිටියට අන්‍ය ආගමිකය උගන්වලා එවුවානේ. බුදුහාමුදුරුවෝ ඉස්සරහ මේ කාරණේ කියන්නේ. මේ කාරණේ කිව්වම බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්නේ අහයි. මේ ප්‍රශ්නේ අහුවම මේ උත්තරේ දෙන්න. ඒ විදිහට උගන්වලා යවපු පිරිසක්. හැබැයි බුදුහාමුදුරුවෝ මේක දන්නේ නැද්ද? බුදුහාරෝ ඒ අහාවි කියපු ප්‍රශ්නේ නෙමෙයි ඇහුවේ වෙන ප්‍රශ්නයක් ඇහුවා. එතකොට එතනින් මේ කට්ටිය බිඳ වැටුණා. ඒතර එහෙම දැන් ඔය උපාලි ගෘහපතියා පිළිබඳව එහෙම ප්‍රශ්නේ තියෙන්නේ. බෑ උපාලි ගෘහපතියා ප්‍රඥාවන්තයෙක් හින්දා ඒ බුදුහාමුදුරන්ගේ ඒ ප්‍රශ්න කිරීම සහ ඒ විසඳීමට එකඟ වෙලා උපාලි ගෘහපතිය බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා.
දැන් සච්චක එහෙම ගැන අහලා තියෙනව නේද? සච්චක හිතුවේ මේ දැනුම ඔක්කොම තියෙන බඩේ කියලා නේද? යකඩ පටියක් දාලා බැඳන් හිටියේ. දැන් මේ මහතුරු පටි බඳිනේ පටියක් බෑ. යකඩ පටියක්. මොකද යකඩ වලලු දාලා තිබුණේ මොකද? දැනුම වැඩි වෙලා මේක පුපුරා යයි කියලා හිතුවා. නේද? පුපුරා යයි කියලා හිතලා දැනුමත් එක්ක ආවා. එතකොට එහෙම කෙනෙකුට කිසිම දෙයක මේ ප්‍රශ්නයකට පිළිතුරක් ගැටලුවක් ඒක විසඳ ගන්න ඇති කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට ඒක නිදහස් මනසක් ඇති කර ගන්න ඕන කියන කාරණේ බුදුහාර දේශනා කරන්නේ. අර සෙන් කතාවක් තියෙනවා මේ සෙන් ආචාර්යවරයෙක් ළඟට එනවා ඒ ප්‍රදේශයේ හිටපු ලොකු උගතෙක්. එයා සියලුම දේ පිළිබඳ ශාස්ත්‍ර පිළිබඳව දන්නවා. ඒ විෂයන් පිළිබඳව බොහොම ප්‍රාමාණික දැනුමක් තිබුණා. ඉතින් මෙයාට උමනා මෙයා දන්නේ නැත්තේ සෙන් දහම ගැන විතරයි. ඉතින් සෙන් දහම ගැන දැනගන්න ඕන කියලා හිතලා අර ස්වාමින් වහන්සේ ළඟට පැමිණිලා කියනවා මෙන්න මෙහි මම අහවලා මට මේ ගැන මෙහෙම තියෙනවා. මට සෙන් දහම ගැන දැනගන්න ඕන. එච්චරයි මම දන්නේ නැත්තේ. මට සෙන් දහම ගැන උගන්වන්න කියලා. ඒ සැරේ අර ස්වාමින් වහන්සේ එතන හිටපු අතවැසියෙකුට කතා කරලා කියනවා මේ ආපු පුද්ගලයා මේ අහවල් පුද්ගලෙක් මෙයාට මෙන්න මේ බීමට යමක් ගේන්න. ඒ සැරේ අර තේ ජෝගුවකුයි මේ කෝප්පෙකුයි ගෙනල්ලා මේසොල තිබ්බම දැන් අර ස්වාමින් වහන්සේ ජෝගුවෙන් තේ වක් කරනවා කෝප්පෙට. වක් කරලා දැන් කෝප්පේ දැන් පිරිලා ආසන්නයි. දැන් අර බලාගෙන ඉන්න දැන් නවත්තයි කියලා නැවතුනේ නෑ. දැන් වක් කරලා දැන් පිරිලා දැන් කෝප්පෙන් ඉතිරිලා දැන් පීරිසියට වැටෙනවා. පීරිසියට වැටුනමවත් නවත්තයි කියලා හිතන නෑ මේ හාරු මේ බලාගෙන වක් කරනවා. දැන් පීරිසියට වැක් කියලා දැන් එහෙම නැවතුනේ පීරිසියත් උතුරලා ගිහලා දැන් මේසෙටත් වැටිලා. ඒත් දැන් තේ ටික වක් කරනවා. දැන් කොහොම නතර කරයි කියලා නෑ දැන් මේසෙටත් වැටෙන වතුරට තේ ටික දැන් ආපහු බිමටත් වැටෙනවා. මේ ඒත් වක් කරනවා. ඒකට හාමුදුරනේ ඕක නවත්තන්න දැන් ඔය පිරිලා ඉතිරිලා යනවා. දැන් ඕකට තව දාන්න බෑ නේද? තේරෙන්නේ නැද්ද කියලා ටිකක් කේන්ති ගිහිල්ලා වගේ ඇහුවා. ඒ සරල ස්වාමීන් වහන්සේ එහෙමද පිරුණු එකකට දාන්න බැරිද තවත් කියලා. මෙන්න මේ වගේ තමයි ඔබත් ඔබේ දැන් පිරිලා වැඩි දැනුමෙන් පිරිලා වැඩි. ඔබ අර විෂය මේ විෂය ඔක්කොම දන්නවා. දැන් මේ සෙන්දහම හැම දැනගන්න බෑ. ඔබ ඔබේ මේ දැනුම නැත්තම් මොළය ඔළුව හිස් කරගෙන එන්න කියලා. හිස් කරගෙන ආවොත් දාන්න පුළුවන්කම ලැබෙනවා කියලා. ධර්මය ඇතුළත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ හිස්සුණු මනසට. හිස් කියලා කියන්නේ අර එක මතිමතාන්තර වලින් එක එල්බ ගැනීම් වලින් ඒ වගේම නිගමන වලින් උත්තර වලින් පිරුණු තැනකට ධර්මය ඇතුල් කරන්න අමාරුයි. ඒක තමයි කියන්නේ අර දැනුම වැඩි වෙන්න අවබෝධය දුෂ්කරයි කියන්නේ ඒකයි. බුදුහාමුදුරුවෝ දේශනා දැනුම වැඩි වෙනකොට අවබෝධය දුෂ්කරයි. දැනුම සමහරට මොනවත්ම නැත්තම් දැනුම අවබෝධය පහසුයි. දැනුම තියෙන කෙනා අවබෝධ කරගන්න ගියාම දැනුම අරවත් එක ගලපනවා. එතකොට තමයි අපි අර බොහෝ තර්ක විතර්ක කරමින් ඒවා කරන්නේ අර දැනුම කියන එක ස්වභාවය තමයි අපේ දැනුම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැනුමක්. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයෙන් ලබන දේවල් ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙමින් පවතින යන දේවල්. එතකොට එහෙම වුණාම අවබෝධය දුෂ්කර වෙනවා. එහෙනම් අර ධර්මාවබෝධය ඇති කරගන්න අපි මනස හිස් කරගත්තම අපට බොහොම පහසුයි. විවිධ මතිමතාන්තර වලින් හිස් කරගත්තම අපට පහසුයි ධර්ම අවබෝධය ඇති කරගන්න. එහෙම නැත්නම් අවබෝධය ඇති කරගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන්නේ ඔබගේ කටයුතු කරගන්න කියලා දේශනා කරන්නේ ඒකයි. ඒ හින්දා අපි අපේ කටයුතු කරගන්න නේද? මේ ලෞකික ජීවිතේ වුණත් ලෞකික ජීවිතයට අදාළ කටයුතු කරගන්න ඕන. අපේ කටයුතු කරගන්න කාලය ගත කරනවා නම් මේ පැය 20 සමහරට වැඩි වෙන්න පුළුවන් නේද? මේක වැඩි කියලා හිතන දවස ගෙවෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැතුනොත් එහෙම මුළු ලෝකෙම තියෙන ප්‍රශ්න එකතු කරගත්තොත් එහෙම අපට පැය 24 නෙමෙයි අපි කියන්නේ දවස් 365ත් මදි බලන්නකෝ 2020 ඇවිල්ලා දැන් පෙබරවාරි මාසෙත් මේ ඇවිල්ලා එහෙමනේ කියන්නේ අපි එහෙම බලන්නකෝ ගියපු ඉක්මන කියලා කියනනේ. දැන් ඉක්මනින් යන්නේ නැහැ. හැබැයි දැන් මම හිතන්නේ ලෝකේ දැන් කරකැවීම පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා නේද?
පොඩි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. තාම මේක මේ ඔරලෝසුවකට ගන්න තරම් අඩු වෙලා නැහැ. නමුත් ලෝකයේ පෘථිවියේ කරකැවෙන වේගය අඩු වෙලා තියෙනවා. ඒතර පෘථිවියත් වයසට යනවනේ. වේගය අඩු වෙනකොට කාලය වැඩි වෙනවා එතකොට. දැන් කාලය අඩු වෙන්නේ ස්වාභාවික කාලය වැඩි වෙනවා. අපට කාලය අඩු වෙලා තියෙන්නේ. අපි බොහෝ කටයුතු අනුන්ගේ කටයුතු වෙනුවෙන් යොදවන හින්දා නේද? සමහරට රාජකාරීකට ආවත් අපට ඊයේ දවසේ අනුන්ගේ කටයුතු ගැන කතා කරන්න කාලය තියෙනවා. අපි එකතු වුණොත් කතා කරන්නේත් සමහර විට අනුන්ගේ කටයුතු. මේ එකක්වත් අපට අදාළ දේවල් නොවන දේවල්. අපේ ප්‍රශ්නයක් පිළිබඳව නෙමෙයි අපි කතා කරන්නේ නේද? සමහරට අපි ආයතනයේ දේවල් පිළිබඳව නෙමෙයි කතා කරන්නේ. ආයතනයේට එන සේවකයෙක්ගේ ගැටලුවක් නෙමෙයි අපි සාකච්ඡා කරලා තියෙන කට්ටිය එකතු වෙලා. අපට අදාළ නොවන බොහෝ කරුණු කාරණා ගැන කතා කරාම. එතකොට අපේ කටයුතු අතපසු වෙලා යනවා. ආයතනවල හුඟක්ම රජයේ ආයතනවල හුඟක්ම සිද්ධ වෙන්නේ ඒක තමයි නේද? Tamanගේ කටයුතු ගැන Tamanට පැවරුණු රාජකාරිය Tamanගේ භූමිකාව තුළ Tamanට අදාළ කාලය තුළ රැඳිලා නොසිටීම නිසා ආයතනෙන් වෙන්න තියෙන අර කටයුතු ඉස්සර සිද්ධ වෙලා නැහැ. Tamanගේ කාර්යයට වෙලා නැහැ. එතකොට Tamanගේ කාර්ය කියලා වෙනත් කාර්යයන් අපි පවරා ගත්තම ඒ කාලේ ඒව වෙනුවෙන් යෙදුවම Tamanගෙන් කෙරෙන්න තියෙන Tamanට අදාළ දේ Tamanගේ භූමිකාවේ කටයුතු ඉටු වෙලා නැහැ. එතකොට තමයි අර Tamanගෙන් සේවය ලබන්නේ ණයගේ කටයුතු ඉෂ්ට සිද්ධ නොවෙන්නේ. ඉතින් බොහෝ විට අපේ රජයේ ආයතනවල දකින්න ලැබෙන මේ කාරණේ දකින්න ලැබෙනනේ. අර කාර්යක්ෂමතාවය නැහැ කියලා කියන්නේ කලමනාකරණය. නොඑක් වචන අපිට තියෙන කලමනාකරණය නැහැ කියලා කියනවා නේද? එහෙම හැබැයි ඒවා ඉතින් අර හැම දෙයකටම නිලයක් දරන පිරිස් කලමනාකරණය කරන්න පිරිසක් ඉන්නනේ. එහෙම ඉන්නව නේද? ආයතන වල ඉන්න. හැබැයි ඒවා කිසිවක් ඒ විදිහට සිද්ධ නොවෙන්නේ. අන්න අර බුදුහාර දේශනා කරනට අපි අපගේ කටයුත්ත ඉෂ්ට සිද්ධ නොකරන තැන. ඒ නිසා ලෞකික ජීවිතය සුවපත් වෙන්නත් අපේ කටයුතු අපි කරන්නට ඕන. ලෝකෝත්තර ජීවිතය ඒ සසරින් මිදිලා ඒ සුවපත්භාවය ලබන්නත් අපි අපේ කටයුතු කරන්නට ඕන. ඒකයි දේශනා කරේ තුම්මේ කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා කියලා. එහෙනම් ඔබ හැම දිනාටම ඒ සඳහා ප්‍රඥාව පහළ වේවා, ධර්ම අවබෝධය ඇති වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඉතින් සෙනවී රත්න මහත්මයා විශ්‍රාම ගන්නවා කියන්නේ උපන්දිනයත් එක්කම නේද? අවුරුදු 60ද? අවුරුදු 60ක් නේද? එතකොට වයස වැඩි වෙන්න ඉතින් ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙලානේ නේද? අඩු වෙලානේ. උපන්දිනයක් කියලා කියන්නේ ඉතින් ජීවත් වෙන්න තියෙන කාලයෙන් තවත් අවුරුද්දක් අඩු වුණා කියන එක තමයි තියෙන්නේ. ඒ හින්දා තමයි අර කෙනෙක්ගේ උපන්දිනේදී කාලා බීලා නටලා විනෝද වෙන්න බැරි නේද? කෙනෙක්ගේ උපන්දිනේ සිහිපත් කරලා කාලා බීලා නටලා විනෝද වෙනවා කියන්නේ මොකද්ද? උපන්දිනේ හිමි තැනැත්තා මරණයට ලංවීම පිළිබඳව සතුට ප්‍රකාශ නේද? ඒ නිසා මේ ආකාරයට අර්ථ සම්පන්න ක්‍රියාවලියක යෙදෙන එක. එතකොට වයස් උපන්දිනේ නෝයි කියන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ දේවල් අපි පරිහානියටපත් වෙනවා කියන පිරිහෙනවා කියන එකද? එතකොට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ දේවල් වර්ධනය කරගන්න තියෙන ක්‍රමවේදය තමයි පින් කරනවා කියන්නේ. පින් කරනවා කියලා වයසට නොගෙහින් ඉන්නේ නැහැ. වයසට යනවා නේද? වයසට යනවා. හැබැයි අපි මේ කායික සෝතාවයක් අපට ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ කයක් තුල අපට කර්මානුරූපව ඉන්න ලැබෙන කාල සීමාව තුල අර නිරෝගීව ඉන්නවා කියලා ඒ තත්වයට අපටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි මොන දේ තිබුණත් වැඩක් නැහැ නේ දුක් බව නැත්තන් නේද? අපි හැමෝම බැලුවම හැමෝම ලෙඩුනේ නේද? මොන හරි ලෙඩවල් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ කය පවත්වාගෙන යන්න පුළුවන් කාලයට පෙර අපි මේ කය දුර්වල කරගෙන තියෙනවා. කය අත්හැරලා දාලා යන්න තත්වයට අපි පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ කය දුර්වල වෙන කය යහපත් කරගන්නට ආයුෂයේ වර්ණයේ සැපය බලය ප්‍රඥාව මේ දේවල් වර්ධනය කරගන්නට පින කියන එක අවශ්‍ය කරනවා.
ඉතින් ඒ අංශයේ නේද ග්‍රේ ලයින් දෙක මේ අංශයේ මේ අංගනයේ හැමදෙනාම එකතු වෙලා සෙනවිරත්න මහත්මයා මූලික කරගෙන හැමදෙනාම එකතු වෙලා දායකත්වයේ දරලා මම හිතන්නේ හොඳ විශ්‍රාම යනකොට හොඳ තෑග්ගක් දුන්නා කියලා නේද? හොඳ තෑග්ගක් දීලා තියෙනවා. ඉතින් මේ අනිකුත් තෑගි නම් ඉතින් පරිහරණය කරනකොට ප්‍රයෝජනට ගන්නකොට අවසන් වෙලා යන තෑග්ගක්. මේක මෙලොව පරලොව උභය සුභ සිද්ධියම සලසා දෙන තෑග්ගක්. ඒ නිසා අද දවසේ මේ පින්කමට සම්බන්ධ වෙලා නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ NDK සෙනවිරත්න බණ්ඩා මහත්මයා, ඒ වගේ මානව සම්පත් කළමනාකරණ අංශයේ රේගු අධ්‍යක්ෂ MDJC මුරගේ මහතා, ඒතර සමස්ත රේගු කාර්ය මණ්ඩලය, ඒතර රේගු බෞද්ධ සංගමයේ සභාපති MR රණරාජා මහතා ප්‍රමුඛ සමාජිකාවන් මේ හැම දෙනාම ඒක රාශී වෙලා පූජා කරගෙන මේ අවස්ථාවේදී මේ රේගු බෞද්ධ සංගමය මගින් මෙහෙවන සංවිධානය කරන පෙර පෝය ධර්ම දේශනාවේ මේ නවම් පුරපසළොස්වක පොහෝ දිනට පෙර දිනයේ මේ පින්කම සිද්ධ කරේ. ඒ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තියක්මත් තෙරුවන්ගේ සෝවිසි ගුණ බල මහිමයත් දෙවියන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් ලැබීමෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ NDK සෙනවිරත්න බණ්ඩා මහතාට හාත්පසින් මෙත්තා වූ සකල විද ග්‍රහ අපල උපද්‍රව වේ නම් ඒ සියල්ලක්ම දූරීභූත වේවා. කායික සුවතාවය, මානසික සුවතාවය, නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ ලැබේවා. විශ්‍රාම දිවිය හොඳ විශ්‍රාම සෝයෙන් ගත කරන්නට වාසනාව උදා වේවා කියලා හැම දෙනාම ඉත සිතින් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම ඔබ නමින් මිය පරලෝකීය සිහි කටයුතු සියලු ඥාති මිත්‍රාදීන්ට ඉතින් මේ බෞද්ධ සංගමයේ ඉඳලා නිලතල දරලා සමාජිකත්වයේ දරලා මේ පරලෝකීය පිරිසක් ඇති ඒ හැම දෙනාමත් සිහිපත් කරලා මේ රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය පින් කැමැති හැම දෙනාටම භවගාමී ජීවිත සුවපත් වන්නට සැපවත් වන්නට සසර දුකින් මිදෙන්නට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ හැම දෙනාටමත් මේ පින්කම සඳහා සහ සම්බන්ධ වුණු ඔබ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් ඔබේ පවුල්වල සිහි කටයුතු මේ හැම දෙනාටමත් ඔබේ ජීවිත පැවැත්ම වෙනුවෙන් නිරන්තරයෙන් උදව් උපකාර යෝගයේ දක්වන හැම දෙනාටමත් රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය තෙරුවන්ගේ සෝවිසි ගුණ බල මහිමය දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබීමෙන් ආත්පසින් මෙත්තා වූ සකල විද ග්‍රහපල උපද්‍රව වේ නම් මේ සියල්ලක්ම දූරීභූත වේවා. කරන කියන රැකී ආරක්ෂා ආදී යහපත් කටයුතු යහපත් අන්දමින් සඵල වේවා. කායික සුවතාවේ මානසික සුවතාවේ නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා. එසේම සසර දුකින් මිදී උතුම් වූ නිවනින් සැනසීම පිණිස මේ කුසල ශක්තියත් හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඔහොම වැඳ ගන්න.
සබ්බීතියෝ විවච්ඡන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය මගින් නවම්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පවත්වනු ලැබූ ඒ උතුම් වූ ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කොළඹ 14 ජේතවනාරාම විහාරාධිකාරී කොළඹ 10 ශ්‍රී ලංකා මහාවිද්‍යාල පරිවේනාධි අධ්‍යක්ෂ අතිගෞරවනීය පූජ්‍යපාද මඩවල ධම්මික ජිනවංශ ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කළ උතුම් වූ ධර්ම කරුණා අප වෙත ගෙනහැර දැක්වීම පිළිබඳ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමයේ පුණ්‍ය අනුමෝදනා ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම දායකත්වයේ දැක් වූ අපේ රේගු බෞද්ධ සංගමයේ හිටපු විධායක සභික නීතිඥ එන්.ඩී.කේ සෙනවිරත්න මහත්මයා ඇතුළු ඒ කණ්ඩායමටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනු ලබනවා. වෙනද වගේම ඉතාමත්ම අලංකාර ලෙස මේ ස්ථානයේ සකස් කරලා දුන්න මානව සම්පත් කළමනාකරන අංශයේ සියලුම මහත්ම මහත්මීන්ට ඒ කාර්ය මණ්ඩලයට අපි අපගේ අවංක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම පසුගිය දිනක අපි පැවැත්වුවා සෞරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ සපිරිකර සංඝගත දක්ෂිනාව. ඒ සඳහා දායකත්වයේ දැක්වූ සහභාගී වුණ සියලු දෙනාටත් රේගු බෞද්ධ සංගමයේ පුණ්‍ය අනුමෝදනා ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම අපි කෙටි දැනුම් දීමකින් යුතුව මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ හිගයෙන් පෙළෙන කුඩා දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා පිහිට වෙන්නයි කළ ඉල්ලීම මත මේ වෙනකොට රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් අප වෙත ලැබිලා තියෙනවා. අපි ඒ මුදලෙන් ඖෂධ ලබාගෙන ලබන සතිය හෝ ඊළඟ සතියේ ඒ ආරෝග්‍ය ශාලාවට ගොස් පරිත්‍යාග කිරීම සඳහා කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. ඒ වගේම උතුම් වූ වැඩ කොටසක් අපි තවත් ඉදිරියට කරගෙන යනවා. අපි සමග රැඳී සිටින්න කියලා ඔබ සියලු දෙනාගේ මිල්ලා සිටිනවා. මීළඟ ධර්ම දේශනාව මීළඟ පොහොය දිනයට පෙර දින පූජ්‍යපාද හසලක සිරිවිමල ස්වාමීන් වහන්සේ විසින් මේ ස්ථානයේදී පැවැත්වීම සඳහා කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. එහෙමනම් අද මේ පින්කමේ කටයුතු මෙතනින් අවසන් කරනවා. එන්.ඩී.කේ සෙනවිරත්න මහත්මයා ප්‍රමුඛ ඒ කණ්ඩායම මගින් සූදානම් කරලා තිබෙන සංඝහය භුක්ති විඳින්න ආරාධනා කරමින් අද දවසේ පින්කමේ වැඩ කටයුතු මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.